ආයු බොහෝ වේවා දරුවනේ. අද දවසේ අපි සූදානම් වෙන්නේ ප්‍රේක්ෂාව පිළිබඳ ඔබත් එක්ක කතා බහ කරන්න. මොකද්ද මේ ප්‍රේක්ෂාව කියලා කියන්නේ? ප්‍රේක්ෂාව කියලා කියනවා ඇරිස්ටෝටල් එක මොහොතකදී කියනවා ප්‍රේක්ෂාව කියලා කියන්නේ වේදිකාවේ දෘෂ්ටිගෝචර භාවය කියලා. වේදිකාවේ දෘෂ්ටිගෝචර භාවය ප්‍රේක්ෂාවයි. ඇරිස්ටෝටල් මේකට අර්ථ දක්වන්නේ එහෙමයි පුතේ. මේ ඇරිස්ටෝටල් අදහස් දක්වපු එකෙන් අදහස් කරන්නේ නාට්‍යයක් රංගගත කරනකොට ඒක නරඹන ප්‍රේක්ෂකයාගේ ඉදිරියේ මොහොතින් මොහොත මැවෙන දර්ශනය ප්‍රේක්ෂාව කියන එක. නාට්‍යයක් රංගගත කරනකොට ප්‍රේක්ෂකයා ඉදිරියේ මොහොතින් මොහොත වෙනස් වන මොහොතින් මොහොත මැවෙන දර්ශන ප්‍රේක්ෂාව කියලා හඳුන්වනවා කියන අර්ථය. ඊටත් වඩා සරල අදහසකින් අපි මේක ගත්තොත් වේදිකා නාට්‍යයකදී සිද්ධ වෙන්නේ පුතේ යමක් සිද්ධ වෙච්ච ආකාරය කරපෙන්වන එක. එතකොට නාට්‍ය කියලා කියන්නේ බලා රස විඳිය යුතු කලාංගයක්. දෘශ්‍ය ගෝචර කලාංගයක්. ඒ නිසා නරඹන්නාගේ දෘෂ්ටියට බඳුන් වන රූප ඔහුගේ යථාර්ථ අවබෝධය නැත්තම් අර්ථ අවබෝධය වෙනුවෙන් ඍජුවම බලපානව දරුවනි. නාට්‍යයට ප්‍රේක්ෂකයා ඇඳ පැඳ තබා ගැනීමේ ප්‍රධාන සාධකයේ විදිහට අපිට ප්‍රේක්ෂාව කියන එක හඳුන්වන්න පුළුවන්. වේදිකා නාට්‍යයක අර්ථය සහ රසය ප්‍රේක්ෂකයාට ප්‍රක්ෂේපණයක වෙන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම සතර අභිනය හරහා. ආංගික වාචික සාත්වික ආහාරය කියන මේ සතර අභිනයෙන් වාචික අභිනය හැරුණම පුතේ අනෙකුත් අභිනයන් තුනම තියෙන්නේ දෘශ්‍ය ගෝචර ස්වභාවයකින්. නළුවන්ගේ ආංගික හා සාත්වික අභිනයන් ඇසුරෙන් ගොඩනැගිච්ච එයාලගේ නළු නිලියන්ගේ කුසලතාපූර්ණ රංගනය වේදිකාවේ මතුවෙන ප්‍රේක්ෂාව සඳහා ප්‍රබල දායකත්වයක් සපයනවා. ඒක තමයි අංක 1. ඒ වගේම ආහාර්ය අභිනයට අයත් වෙන පසුතල අලංකරණ, වේශභූෂණ, නාට්‍යෝපකරණ, රංගාලෝකය, අංග රචනය වගේ දේවල්, ඒ වගේ අනුශාංගික අංග ඊගාවට වේදිකාව මත අපූර්ව දෘශ්‍ය රූපාවලියක් මවන්න ප්‍රබල දායකත්වයක් දක්වනවා. ඒ කියන්නේ ප්‍රේක්ෂාවට ප්‍රබල දායකත්වයක් දක්වනවා. දැන් වාචික අභිනය භාවිතා කරන්නේ නැති මුද්‍රා නාට්‍ය, අභිරූපණ රංගන වගේ දේවල් ගත්තම අපි ඉස්සෙල්ලා කතා කරපු අනුශාංගික අංග මගින් මවන ලබන ප්‍රේක්ෂාව තමයි වඩාත් ප්‍රබල වෙලා තියෙන්නේ. දැන් මේක පුතේ එක එක නාට්‍යයෙන් නාට්‍යයට සුවිශේෂී. ළමා නාට්‍යයක් ගත්තම ළමා මනසට වඩාත් උචිත, ළමා මනසට ගෝචර, ළමයාගේ රසඥතා වර්ධනය වෙනුවෙන් වේදිකාවේ වඩාත් සුන්දර වෙච්ච දේවල් දිස් කරලා ඉන්නේ පේන්න තියලා තියෙනවා. හරි, ඒක නාට්‍යයට අදාළව. එතකොට මේ ප්‍රේක්ෂකයාට පෙනෙන්නට තියෙන දේ, ප්‍රේක්ෂකයා දකින දේ, දෘෂ්ටිගෝචර වන දේ ප්‍රේක්ෂාව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනකොට අධ්‍යක්ෂකවරයා පුතේ රංගය සැලසුම් කරන්නේ ප්‍රබල ප්‍රේක්ෂාවක් මැවීම අරමුණු කරගෙන. වේදිකාව මත ජීව වස්තු ස්ථානගත කිරීම, එතකොට රූප රචනය, චලන නිර්මාණය කිරීම, එතකොට ඒ චලන රටා නිර්මාණය කිරීම, කොරියෝග්‍රැෆි කියන එක, මේ හැම දෙයක්ම මෙයා නිර්මාණය කරන්නේ ප්‍රබල ප්‍රේක්ෂාවක් මැවීම අරමුණු කරගෙන. අඩ අඳුරු ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න ප්‍රේක්ෂකයා රංගාලෝකයේ විසින් ආලෝකවත් කරපු වේදිකාව දිහා බලාගෙන ඉන්නවා පුතේ. වේදිකාව මත මොහොතින් මොහොත මැවෙන රූපාවලිය නැත්තම් මොහොතින් මොහොත වැවෙන එකිනෙකට වෙනස් වෙච්ච රූප එක්ක තමයි ප්‍රේක්ෂකයා ඒකාත්මික වෙන්නේ, සම්බන්ධ වෙන්නේ. යථාර්ථවාදී රංග සම්ප්‍රදායේදී තත්වානුරූපී මායාව කියලා කියන්නේ පුතේ මේ අපි අද දවසේ කතා කරන ප්‍රේක්ෂාවටමයි. ප්‍රේක්ෂකයාගේ දෘශ්‍යපතයට හසුවන ඊටාම කුඩා දෙයකින් උනත් පුතේ නාට්‍ය ප්‍රේක්ෂාව ප්‍රබල ලෙස දුර්වල කරන්නත් පුළුවන්, ප්‍රබල ලෙස පංච් කරන්නත් පුළුවන්, නැත්නම් ප්‍රබල ලෙස ප්‍රේක්ෂකයාට
නිර්මාණය හොඳින් පත්තු කරන්නත් පුළුවන්. නිකන් ඔගොල්ලෝ උදාහරණයක් විදිහට හිතන්න පුතේ හදිස්සිය පසුතලංගයක් පෙරලී යාම නාට්‍ය රිද්මයට ප්‍රබලව බලපානවා. රිද්මයානුකූල සමූහ චලනයක වැරදීම ප්‍රේක්ෂාව ඇතුලේ ප්‍රබලව පේන්න පුළුවන්. නළුවෙකු වැරදි ස්ථානයක් ගැනීම නළුවගේ සියුම් මනෝභාවයන් පවා ප්‍රේක්ෂාවට බලපානවා පුතේ. ප්‍රේක්ෂාව ඇතුලේ ඒ එකක් හරි මිස් වුණොත් ප්‍රේක්ෂාව හරහා ලැබෙන අයිඩියා එකට පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් නාට්‍ය රිද්මයට ඒක බලපාන්න පුළුවන්. වේදිකාවට පුතේ වේදිකාව ආසන්නයේම ඉන්න ප්‍රේක්ෂකයා වගේම පසුපසම ආසනයේ ඉඳගෙන ඉන්න ප්‍රේක්ෂකයාට පවා රංගය වෙත රඳවා ගැනීමේ රංගය සමග රඳවා ගැනීමේ අපූර්වතම බලය තියෙන්නේ ප්‍රේක්ෂාවට. දැන් අපි බලමු ප්‍රේක්ෂකයා ගැන කතා කරලා. ප්‍රාසංගික කලාව කතා කරනකොට වැදගත්ම සාධකයක් තමයි පුතේ ප්‍රේක්ෂකයා කියලා කියන්නේ. නාට්‍ය පිටපතක් අධ්‍යක්ෂකවරයෙක්ගේ මෙහෙයවීමට අනුව නළු නිලියන් මගින් රංගගත කරාට ඒක කරන්නේ ප්‍රේක්ෂකයින් පිරිසක් වෙනුවෙන්. ප්‍රේක්ෂකයා නොමැතිනම් නාට්‍යයක් නැත. මේ කියමන බිහි වෙන්නේ පුතේ ඒ අනුවම තමයි. නාට්‍යයක සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කරන්නේ පුතේ ප්‍රේක්ෂකයා. ඔහු රසිකයෙකු විචාරකයෙකු වගේම විනිශ්චයකාරයෙකු විදිහට අපිට ප්‍රේක්ෂකයාව අර්ථ දක්වන්න පුළුවන්. නාට්‍ය කලාව දෘශ්‍ය කලාවක් විදිහට හඳුන්වන භරත මුනි එහි ප්‍රභවය පිළිබඳ දක්වන මතයේදී පැහැදිලි කරනවා පුතේ මිනිසුන්ගේ සතුට වෙනුවෙන් දෙවියන් විසින් නාට්‍ය වේදේ දායාද කරන ලදි කියලා. මිනිසුන්ගේ සතුට වෙනුවෙන් තමයි ප්‍රේක්ෂකයන් විසින් නාට්‍ය වේදේ දායාද කරලා තියෙන්නේ කියලා. ප්‍රේක්ෂාව සහ ප්‍රේක්ෂකයා වෙනුවෙන්. ප්‍රේක්ෂාව නෙමෙයි ප්‍රේක්ෂකයා වෙනුවෙන් තමයි නාට්‍ය කියන වේදේ නිර්මාණය කරලා තියෙන්නේ. භරත මුනි ප්‍රේක්ෂකයා හඳුන්වන්නේ පුතේ සුමනස් කියලා. පිරිසිදු සිතක් ඇති කියන අර්ථයෙන්. අභිනව ගුප්ත හඳුන්වන්නේ ප්‍රේක්ෂකයව සහෘදයා කියලා. එහෙම නැත්නම් වින්දනයට නැඹුරු සමාන හිතක් ඇත්තා කියන අර්ථයෙන්. වේදිකාව මත රංග දැක්වෙන නිර්මාණේ රස ග්‍රහණය කරගන්න හැකි වෙන්නේ පුතේ ඒකත් එක්ක ආත්මයෙන් බැඳුණු ශික්ෂණයක් ඇති තැනැත්තෙකුට විතරයි. එහෙමනම් ප්‍රේක්ෂකයෙක් කියලා කියන්නේ ශික්ෂණයක් තියෙන කෙනෙකුට. ඒ ගුණවලින් තොරවෙච්ච පුද්ගලයෙක් ප්‍රේක්ෂකාගාරයේ තියෙන අජීවී ගෘහ භාණ්ඩ වලට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ සරල උදාහරණයක් අපි ෂෝ එකකට හරි මොකක් හරි ෂෝ එකකට අපි ගියයින් පස්සේ ප්‍රේක්ෂකාගාරය ඇතුලේ ප්‍රේක්ෂකයාගේ ශික්ෂණේ නැති තැන නාට්‍ය යම් ප්‍රමාණයකට අසාර්ථක වෙනවා. ප්‍රේක්ෂකයා කියලා කියන්නේ ශික්ෂණයක් තියෙන්න ඕන කෙනෙක්. ප්‍රේක්ෂකයෙකු වෙන්න නම් පුතේ යම් අයෙක් විසින් සපුරා ගන්න ඕන සුදුසුකම් ටිකක් භරත මුනි දක්වලා තියෙනවා නාට්‍ය ශාස්ත්‍රයේ. පළවෙනි එක තමයි සංසුන් නිඳුරන් නැති බව, පරිණත බුද්ධියක් ඇති බව, කලා ශිල්ප පිළිබඳ දැනුම, අපක්ෂපාතී භාවය, මධ්‍යස්ථ භාවය. මෙන්න මේ කියන කරුණු ටික දක්වන්නේ භරත මුනි නාට්‍ය ශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ ප්‍රේක්ෂකයෙක් වෙන්න නම් ප්‍රේක්ෂකයා තුළ මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙන්න ඕනි කියලා. ඒ වගේම කතා නායක නායිකාවන් මුහුණ දෙන භාග්‍ය හෝ අභාග්‍ය අවස්ථා සමග ආත්මගත වීමේ හැකියාවක් ප්‍රේක්ෂකයාට තියෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රේක්ෂකයාට ඒ රසය හරියට විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ග්‍රීක මහා පඬිවර ඇරිස්ටෝටල් කලාව පිළිබඳ අර්ථ විග්‍රහ කරනකොට ග්‍රීක ශෝකාත්ම නාට්‍ය පදනම් කරගෙන තියෙනවා. ශෝකාත්ම නාට්‍යයක අවසාන අරමුණ ප්‍රේක්ෂකයා තුළ භව විශෝධනයක් ඇති කිරීම කියලා ඇරිස්ටෝටල් කියනවනේ. එතකොට ඒ සඳහා එයා ඇරිස්ටෝටල් සතුව ඇරිස්ටෝටල් කියනවා ප්‍රේක්ෂකයා සතුව තියෙන උණු ගුණාංග ටික. නාට්‍ය ශාස්ත්‍රයේමයි මේ ටික තියෙන්නේ. සංස්කෘතියක් සහිත වීම, වින්දනයක් කළ හැකි වීම, පරිණත භාවය, ශික්ෂණයෙන් යුතු වීම කියන කාරණා. ඇරිස්ටෝටල් කියන විදිහට පුතේ ප්‍රේක්ෂකයෝ වර්ග දෙකයි. උගත් ස්වාධීන ප්‍රේක්ෂකයෝ සහ කාර්මිකයෝ සහ කම්කරුවෝ.
මෙන්න මේ දෙපිරිස ගැනම හිතලා නාට්‍ය නිෂ්පාදනය කරන්න ඕන කියලා තමයි ඇරිස්ටෝටල් විසින් කියන්නේ. ශෝකාත්ම නාට්‍යයකට අදාළව මතු කරන ස්වාත්මාකාරය සංකල්පය ප්‍රේක්ෂකයා හා බැඳිච්ච එකක්. ප්‍රේක්ෂකයා තෘප්තියට පත් වෙන්නේ ට්‍රැජඩියෙන් මතු කෙරෙන අදහස තමාගේ කරගත්තයින් පස්සේ පුතේ. දැන් එලිසබෙතේන යුගයේ ශෝකාත්ම හා සුඛාත්ම කියන නාට්‍ය සලකා බලනකොට ඒවට දැඩි ප්‍රේක්ෂක බලපෑමක් එල්ල වුණා කියන එකට සාධක තියෙනවා. ඇතැම් විට ප්‍රේක්ෂකයන් නළුවන්ට පහර දීමට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. නළුවන් ප්‍රේක්ෂකයින්ගෙන් රංගය අවසන් කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා හිටපු අවස්ථා අපිට ඉතිහාසය ඇතුලේ ඉගෙන ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්. වේදිකා රංගයක් නරඹන ප්‍රේක්ෂකයාගෙන් විනයවත් හැසිරීමක් තියෙන්නට ඕනේ දරුවනේ. ඒ වගේම රංගයේ අවසානයේ පාත්‍ර වර්ගය ඇතුළු රංගයට සහභාගී වූවන් පැමිණ තම රංගයේ නැරඹූ ප්‍රේක්ෂකයාට ගෞරව බුහුමානෙන් යුතු ආචාර කිරීම සම්ප්‍රදායක් කරගන්න යන්නේ ඒකයි. ප්‍රේක්ෂකයා ඒ තරමටම නාට්‍යයට වැදගත්. ප්‍රේක්ෂකයා සහ නළුවා අතර තියෙන සම්බන්ධතාවය අති සංකීර්ණ සම්බන්ධතාවයක්. ඒ වගේමයි දරුවනේ ප්‍රේක්ෂකයෙක් නැති තැන නාට්‍යයක් ඇත්තේ නැහැ. ඒ වගේම ප්‍රේක්ෂාව කියන එක නිර්මාණය කරන්නේම ප්‍රේක්ෂකයාගේ ඒ ප්‍රේක්ෂාව කියන එක නිර්මාණය වෙන්නේ නාට්‍ය සහ ප්‍රේක්ෂකයා අතර ඇතිවන කොටසට. උදාහරණයක් විදිහට කිව්වොත් නිකන් ඔබ හිතන්න අඩ අඳුරේ ඉන්න ප්‍රේක්ෂකයා, ප්‍රේක්ෂකාගාරයේ අඩ අඳුරේ ඉන්න ප්‍රේක්ෂකයා සහ වේදිකාවේ රඟ දක්වන නළුවාගේ අතර සීමාව අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රේක්ෂාව කියලා. එහෙනම් තවත් පාඩමකින් නැවත හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. යහපත් ප්‍රේක්ෂකයෙක් වෙන්න ජය වේවා.